පෙරලියක ආරම්භම අපේ ව්‍යාපෘතියේ දෙවෙනි සාකච්ඡාවත් එක තමයි මේ විදිහට එකතු වෙලා ඉන්නේ. ඉතින් ගෙවත්ත නිදානයක් කරගමු කියන ඒ මාතෘකාව යටතේ අපි අපේ පළවෙනි සාකච්ඡාව ගත්තා ජනවාරි 24 වෙනිදා. ඉතින් ඒකෙන් සති 6කට විතර පස්සේ දෙවෙනි සාකච්ඡාවට අද මේ විදිහට ඔබ එකතු වෙලා ඉන්නේ. ඉතින් අද දවසේදී සම්බන්ධ වෙන හැමෝම යූපා නැත්නම් සෞඛ්‍ය සඳහා වූ තරුණ වෘත්තීය වේදිකගේ සන්දානය විදිහට ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේදීත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ ගෙවත්ත කොහොමද දියුණු කරගන්නේ, අපිට තියෙන ගැටලු මොනවාද, ඒවට මොනවද තියෙන විසඳුම් කියලා. ඉතින් ඒ සාකච්ඡාවට යන්න කලින් යූපා ගැන වචනයක් කිව්වොත් නැත්නම් සෞඛ්‍ය සඳහා වූ තරුණ වෘත්තීය වේදිකගේ සන්දානය ගැන වචනයක් කිව්වොත් යූපා එක ගැන මම හිතන්නේ මෙතන සම්බන්ධ වෙලා ඉන්න ගොඩක් අය විස්තරات දන්නවා. ඉතින් අවුරුද්දකට කලින් තමයි, කියන්නේ ගිය අවුරුද්දේ අප්‍රේල් 4 වෙනිදා තමයි යූපා සංවිධානයක් විදිහට ආරම්භ වෙන්නේ. සෞඛ්‍ය සඳහා කැමැත්තක් දක්වන උනන්දුවක් තියෙන වෘත්තීය වේදීන් පිරිසක් එකතු වෙලා තමයි යූපා සංවිධානය හැදෙන්නේ. ඉතින් ඒ අප්‍රේල් 4 වෙනිදා ඉඳන් මේ දක්වා අපි සෑහෙන කියන්නේ ව්‍යාපෘති රාශියක් මේ වෙද්දී සංවිධානය කරලා තියෙනවා සහ කරමින් ඉන්නවා. ඉතින් ඒ ගැන විස්තර ඔබට බලා ගන්න පුළුවන් අපේ යූපා Facebook page එකට ගියොත්. ඒ වගේම තමයි යූපා YouTube channel එක හරහා අපි කරපු සාකච්ඡාවල වීඩියෝස් ඔබට දකින්න පුළුවන්. ඉතින් ඒකේ අපේ සෞඛ්‍ය සඳහා වූ තරුණ වෘත්තීය වේදිකගේ සන්දාන එක ව්‍යාපෘතියක් විදිහට තමයි මේ යූපා ඇඩ්වෙන්චර් නැත්නම් පෙරලියක ආරම්භම කියන ව්‍යාපෘතිය සංවිධානය වෙන්නේ. ඉතින් මේකෙදි අපේ අරමුණ තමයි ආහාරින් සුරක්ෂිත රටක්. කියන්නේ food safety කියන කාරණය උපරිමයකට ළඟා කරගන්නේ කොහොමද අපේ රට ඇතුලේ කියන සාකච්ඡාව තමයි අපි යූපා ඇඩ්වෙන්චර් කියන ව්‍යාපෘතිය ඇතුලේදී බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකෙදි අපි සාකච්ඡා කරා සහ කරමින් ඉන්නවා කොහොමද දේශීය බීජ සංරක්ෂණය කරන්නේ, වසර කන්න දෙන්න කොහොමද පොහොර හදාගන්නේ, ඒ වගේම තමයි පලිබෝධ පාලනය කරගන්නේ. ඒ වගේ මේ තාක්ෂණික ගැටලු ගැන අපි මේ වෙද්දි සාකච්ඡා කරනවා. ඉතින් මේ වෙද්දිත් අපේ යූපා ඇඩ්වෙන්චර් chat group එකට ඔබ ඇඩ් වෙලා ඉන්නවා නම් ඒ සාකච්ඡා වලට සම්බන්ධ වෙන්න පුළුවන් සහ කලින් ගියපු සාකච්ඡා අපේ FB page එකේ මේ වෙද්දි පළ කරලා තියෙනවා. ඉතින් වගාවට උනන්දු, වගා කරන්න උනක් තියෙන පිරිසක් තමයි මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ වෙද්දි chat group එකේ 140ක වගේ පිරිසක් අපේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් අපි හිතුවා මේ මම කලින් කිව්වා වගේ දැන් අපිට යූපා එකට අවුරුද්දක් පිරෙනවා මේ අප්‍රේල් 4 වෙනිදාට. ඒක නිසා අපි අප්‍රේල් 3 වෙනිදා ඒ කියන්නේ ඉරිදා දවසේ අපි බලාපොරොත්තු වෙනවා යූපා ඇඩ්වෙන්චර් නැත්නම් මේ අපේ පෙරලියක ආරම්භම ව්‍යාපෘතියට සම්බන්ධ වෙලා ඉන්න අයගේ get together එකක්. නැත්නම් බීජ පැල හුවමාරුවක් සංවිධානය කරන්න. ඉතින් ඒ ගැන විස්තර ඉදිරියේදීත් කියන්නම්. ඉතින් අද දවසේදී මේ සාකච්ඡාවේදී කලින් දැනුවත් කරා වගේ අපි අර්ථාපල් ගැන, අර්ථාපල් පරදවන අපේ අල ගැන, ඒ වගේම තමයි බීජ සංරක්ෂණය, පැල තවන් කිරීම, පොහොර කල් තබා ගැනීම ගැන කතා වෙනවා. ඉතින් ඒවට සම්ප්‍රදායකත්වය දක්වන්නේ අපේ යූපා ඇඩ්වෙන්චර් ව්‍යාපෘති සම්බන්ධීකාරක කමිටුවෙන්. ඉතින් අද දවසේදී අපි හිතුවා යූපා ඇඩ්වෙන්චර් ප්‍රජාව නියෝජනය කරලා ඒකේ සක්‍රීය දායකත්වයක් දෙන සේනකට මේ වැඩසටහන මෙහෙවන්න දෙන්න. ඉතින් එතුමා මේ වෙද්දී රාගම වෛද්‍යපීඨ මහජන සෞඛ්‍ය අධ්‍යයනාංශයේ සමාජ කටයුතු උපදේශකවරයෙක් විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් සේනක ඔබට ආරාධනා කරනවා ඉදිරියට මේක මෙහෙවන්න කියලා. බොහොම ස්තුතියි. හෙලෝ ඇහෙනවද? ඇහෙනවා සේන. මම හිතන්නේ සියලු දෙනාම ඉතාම ආදරෙන් සහ ගෞරවයෙන් මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඇත්තටම මේ යූපා ඇඩ්වෙන්චර් ව්‍යාපෘතිය මගින් පවත්වනු ලබන ගෙවත්ත නිදානයක් කරගනු කියන මාතෘකාව යටතේ පවත්වනු ලබන දෙවන සාකච්ඡාව සමගින් තමයි අද දවසේ සියලු දෙනා එක්කාසු වී සිටින්නේ. ඇත්තට මේ අවස්ථාවේදී මම අනුශාසකතුමිය ඇතුළු යූපා ඇඩ්වෙන්චර් ව්‍යාපෘතියේ සියලුම සමාජික මහත්මීන් ඉතාම ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. අද දවසේ සාකච්ඡාව පවත්වන මාතෘකාව විදිහට ගෙවත්ත නිදානයක් කරගමු කියන තේමාව තමයි අපි මූලික කරගෙන තිබෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මම මේ සාකච්ඡාව ආරම්භ කරන්නට මත්තෙන් අද දවසේ මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අනුශාසකතුමියට සහ සියලුම සමාජික සහෝදර සහෝදරියන් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම හිතන්නේ කාල වේලාව ගොඩක් ගන්නේ නැතුව අපි සාකච්ඡාවට ප්‍රවේශ වෙමු. පළවෙනි සාකච්ඡාව විදිහට අපි මාතෘකා කරගත්තේ අර්ථාපල් පරදවන අපේ අල කියන මාතෘකාව සම්බන්ධයෙන් කතා කරන්නට.
ඒ සඳහා මා ගෞරවයෙන් ආරාධනා කරනවා යුපා ඇග්වෙන්චර් ව්‍යාපෘති සම්බන්ධීකරණ කමිටුවේ සමාජික විනා සිල්වා සහෝදරියට අපි සාකච්ඡාව ආරම්භ කරන ලෙසට. බොහොම ස්තුතියි. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ගමන් අද අපි කතා කරන්න යන්නේ අපේ අල ගැන. එතකොට අල කිව්වහම අපේ අර්ථාපල ගැන නෙමෙයි අපි කතා කරන්නේ අපිට දේශීයව තියෙන අල ගැන. එතකොට අපිට දැන් අල වර්ග ගත්තහම අපේ ලංකාව ඇතුළතදී හරි ඉහළ විවිධත්වයක් තියෙනවා. මෙතන උදාහරණ විදිහට මම දාලා තියෙන ෆොටෝස් කිහිපයක් තියෙනවා. මේක ඉන්නල එකක්. ඊට පස්සේ මේ තියෙන ආටිචොක් කියන අල වර්ගය, මේ තියෙන රාජල කියන අල වර්ගය, ඊට පස්සේ මේ තියෙන කහබතර සහ මේ තියෙන හුලංකීරිය කියන අල වර්ගය. එතකොට අපිට අර්ථාපල් කියලා අකාල જાතියක් තියෙද්දි දේශීයව අපිට ඉහළ ජෛව විවිධත්වයක් තියෙන අල අපිට දැක ගන්න පුළුවන්. එතකොට මුලින්ම මම කැමති අපේ අල ගැන කතා කරද්දී අපේ අල කියන්නේ මොනවද කියලා පොඩ්ඩක් හැඳින්වීමක් කරන්න ප්‍රධාන වශයෙන්. එතකොට අපේ අල අයිති වෙන්නේ ඩයස්කෝරියා කියන පවුලට. එතකොට මේ අලවලත් අපේ අර්ථාපල් වල වගේම අපේ අලවලත් පිෂ්ඨය බහුලව තියෙනවා. හැබැයි වෙනසකට තියෙන්නේ මේක ජීර්ණය වෙන්න වැඩි කාලයක් ගත වෙනවා වගේම ශරීරයට අවශෝෂණය වෙන සීනි ප්‍රමාණයත් අඩුයි. එතකොට මේ අලවල අර්ථාපල් වලට සාපේක්ෂව ප්‍රෝටීන සහ khනිජ ලවණ ඉහළ ප්‍රමාණයක් තියෙනවා. ඒ හින්දා පෝෂක ගුණයනුත් වැඩි. ඒ වගේම තමයි කෙඳි බහුල ආහාරයක්. සමහරක් අල වර්ග තියෙනවා විශේෂයෙන්ම දන්දිල සහ රාජල වගේ අලවල දම් පාටින් යුක්තයි. ඒ කියන්නේ ඒවල ඇන්තිසයනින් කියන වර්ණකය තියෙනවා. මේ වර්ණකය තියෙන හින්දා මේවල පිළිකානාශක ගුණයක් තියෙනවා කියලා කියනවා. ඉතින් මේ වගේ තියෙනවා. ආයි ඊට අමතරව අර්ථාපලට සාපේක්ෂව මේ අපේ දේශීය අල වර්ග කල්තබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි ඒ හැකියාවන් සම්බන්ධව ඉදිරියේදී කතා කරමු. ඒ වගේම තමයි මේ අලවලට තියෙනවා රෝග නිවාරණ හැකියාවකුත්. ඉතින් අපි අල ගැන අපේ අල කියලා නැතුව අපි පොඩ්ඩක් බලමු මොනවාද තියෙන අල වර්ග සහ ඒවැ ගුණ කියලා. මුලින්ම මම කැමතියි කතා කරන්න කිඩාරම් අල ගැන. සාමාන්‍යයෙන් කිඩාරම් කිව්වම ගොඩක් අය හිතන්නේ ඒකේ අර ගඳ ගහන මලක් තියෙනවා කියලා. ඒ වුණාට කිඩාරම් අල කියන එකත් ආහාරයට ගන්න පුළුවන්. හැබැයි ඒක අපි දැනගෙන කන්න ඕන එකක්. මොකද කිඩාරම් වර්ග 3ක් තියෙනවා. එකක් තමයි කිඩාරම් එකක් තමයි තද කොළ පාට කොළ පත්‍ර සහ කඳක් තියෙන කිඩාරම් වර්ගයක් තියෙනවා. ඊට පස්සේ දුඹුරු පාට කඳක් තියෙන කිඩාරම් වර්ගයක් තියෙනවා සහ අපි කැමරට ගන්න කොළ පාට කඳක් තියෙන පත්‍ර සහ නටු වල සුදු පාට ලප දකින්න තියෙන කිඩාරම් විශේෂයක් තියෙනවා. එතකොට මේ කිඩාරම් විශේෂය ගත්තම සාමාන්‍යයෙන් මීටර එකමාරක් වගේ උසකට වැඩෙන්න පුළුවන් මේ ගස් වලට පඳුරු දාන්නත් පුළුවන්. එතකොට අපි ආහාරයට ගන්න සුදුසු අලේ තියෙන්නේ මේ අතුවල සහ කඳෙහි සුදු පැහැති ලප තියෙන කිඩාරම් ශාකය ඇතිවන අල විතරයි. එතකොට මේකට තියෙන භූගත කඳක් සහිත මේක දේශීය ශාකයක්. ඊට පස්සේ මේකේ ගුණ ගත්තොත් ආර්ශේෂ් රෝගයට ඉතාම ගුණදායකයි. මොකද ආර්ශේෂ් වලදී ඇතිවන එළියට නෙරන නෙරීම් වල රුධිර කේශනාලිකා සංකෝචනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව මේ කිඩාරම් ආහාරයට ගන්න එකෙන් ආර්ධව දෝෂ, ආහාර අරුෂිය වගේ තියෙන තත්ත්ව මැඩ පවත්වා ගන්න අක්මා රෝග සහ මලබද්ධය වගේ රෝගවලට ප්‍රතිකාර කරන්නත් මේ කිඩාරම් වල භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරොත් රාජල. මේක ඇත්තටම වැලක් තමා යන්නේ. සාමාන්‍යයෙන් මේ අලේ හැඩය ගත්තොත් පාත්‍රයක් වගේ හැඩයක් තියෙන. ඒ වගේම පොඩ්ඩක් රවුම් හැඩයක් තියෙන. රවුම් පාත්‍රයක හැඩයක් තමයි තියෙන්නේ. එතකොට මේකේ හරස් කඩක් ගත්තොත් මේ රූපේ තියෙනවා වගේ පොත්තට යටින් තද දම් පාටින් තියෙන වලයක් අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව අලේ ඇතුළ, ඒ කියන්නේ හරස් කඩේ ඇතුළත ලා දම් පාටකින් තමයි තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් වැල්ලකට එක අලයක් වගේ තමයි මේ රාජාලවල ඇති වෙන්නේ. එතකොට මේ රාජාලවලක් තියෙනවා පිළිකා මර්ධක ගුණයක්. මොකද අපි කතා කරා ඇන්තොසයනින් කියන වර්ණකය තියෙනවා. ඒ වර්ණකය තියෙන හින්දා පිළිකා මර්ධක ගුණයක් මේ අලවලින් ලැබෙනවා. ඊට අමතරව කෘෂභාවය අඩු කරගන්න. ඒ කියන්නේ කෙට්ටු අයට මහත් වෙන්න උත්සාහ කරන අයට. හැබැයි ඉතින් අර්ථාපල් කාපුවමත් මහත් වෙනවා. හැබැයි ඒක සෞඛ්‍ය සම්පන්න මහත් වීමක් නෙමෙයි. මොකද අර්ථාපල් කද්දී පිෂ්ඨය බහුල වශයෙන් තියෙන ආහාරයක්. ඒ වගේම තමයි ඒවා අපේ ඇඟට ඔක්කොම වගේ අවශෝෂණය කරගන්නවා.
සීනි ප්‍රමාණය වැඩි. ඒ වුණාට මේ රාජල සහ අනිත් අල වර්ග අපි කතා කරන අවශෝෂණය වෙන සීනි ප්‍රමාණය අඩුයි. එතකොට කෘෂභාවය කෘෂභාවය අඩු කරගන්න ගමන් සෞඛ්‍ය සම්පන්නව ඉන්න මේ රාජල වගේ අල වර්ග ආහාරයට ගන්න එක හොඳයි. එතකොට මේ අල කන්නේ කොහොමද? ගොඩක් අල වර්ග අපි කන්න පුරුදු වෙලා තියෙන තම්බල විතරයි කන්න දාන්නේ ගොඩක් අය. ඒ වුණාට මේ රාජල කියන විශේෂය අපිට කැඳ හදන්න ගන්න පුළුවන්. ඒ වගේ රොටි හදන්න ගන්නත් පුළුවන්. එතකොට කැඳ හදනවා නම් කොහොමද හදන්නේ කියලා කතා කරොත් මුලින්ම පොත්ත ඇරලා අල ටික අල සුද්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ ඒවා අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා. ඒ කියන්නේ අල තැඹුවට පස්සේ වතුර ඉවත් කරන්නේ නැති වෙන්න අල තැම්බෙන්න විතරක් සෑහෙන පරිදි වතුර අපි දාන්නේ. මොකද අල තැම්බෙනකොට ඒකේ තියෙන පෝෂක කොටස් අර වතුරට තමයි එකතු වෙන්නේ. එතකොට අපි අල පෙරලා ගන්නවා කියන්නේ අර පෝෂණය ඉවත් වෙලා යනවා. ඒ හින්දා අපි කරන්නේ අල කෑලි කොටස් කපලා අපි ඒකට අල ටික වැහෙන ප්‍රමාණයට තමයි අපි වතුර දාන්නේ. ඊට පස්සේ අපි ඒක තම්බලා පොල් කටු හැන්දකින් හරි එහෙම නැත්නම් බ්ලෙන්ඩර් එකකට දාලා හරි කුඩු කරගන්නවා. ඊට පස්සේ ඒකට පොල් කිරි දාලා සුදු ලුණු බික් කිහිපයක් ගම්බිරිස් සහ ලුණු දාන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒක හොඳට රත් කරගන්න බුබුලු දානකන් රත් කරගෙන අපිට පුළුවන් සීනි දාලා වනම් සීනි දාලා එහෙම නැත්නම් හකුරු කෑල්ලක් එක්ක කැඳ පානය කරන්න. ඊට පස්සේ රොටි වර්ග හදද්දී රාජල කියන එකේ සාමාන්‍යයෙන් පිෂ්ඨය වැඩිපුර තියෙනවා. ඒ හින්දා අපිට රොටි හදන්න වෙනම අමතරව පාන් පිටි හරි අනිකුත් පිටි වර්ග හරි එකතු කරන්න අවශ්‍ය නැහැ. සම්බබු වල වර්ග කුඩු කරලා ඒ කියන්නේ පොඩි කරලා අරගෙන ඒකට පොල් දාලා ලුණු දාලා සාමාන්‍ය රොටියක් අපි හදා ගන්නවා වගේ තැටිය පුච්චලා ගන්න පුළුවන්. එතකොට දන්දිල සමහරක් අය දන්දිල ගැන තමයි අපි දැන් කතා කරන්නේ. සමහරක් අය මේ රාජල සහ දන්දිල එකම වර්ගයක් කියලා කියනවා. සමහරක් අය මේක දෙජාතියක් කියලා කියනවා. ඇත්තටම රාජල සහ දන්දිල කියන්නේ ආකාර දෙකක්. මොකද දන්දිල වල අලය හැදෙන්නේ දිගටි වලට. රාජල වගේ කැපුම් තලයක් ගත්තාම රාජල වලට සමානයි. ඒ වුණාට අලය කියන්නේ දිගටි. හැබැයි රාජල වලට සාපේක්ෂව අර තද පාට තද දම්පැහැති වලය තිබ්බට ඒකේ ඇතුළත ගත්තාම ඇතුළත පෘෂ්ඨය ගත්තාම රාජල වලට සාපේක්ෂව තද දම් පාටක් තමයි තියෙන්නේ. ඊට පස්සේ රාජල වලට වඩා මේ දන්දිලාල වල පිටි ගතිය අඩුයි. ඒ හින්දා අර රොටි වගේ හදනවා නම් අපිට පාන් පිටි වගේ හරි මිශ්‍ර කරගන්න සිද්ධ වෙනවා. එහෙම නැතුව අපිට රාජල සාමාන්‍යයෙන් දන්දිල සාමාන්‍යයෙන් කැඳ සහ තම්බල වගේ ආහාරයට ගන්න පුළුවන්. එතකොට දන්දිල වල ಗುಣ කතා කරොත් අවිරුද්ධ පීඩන තත්ත්ව වලට මේක ගොඩක් හොඳ තත්ත්ව පාලනයට අපිට යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ අනවශ්‍ය රුධිර කැට ගැසීම් සහ මලබද්ධය වගේ තත්ත්ව ඇති වෙන එක වළක්වා ගන්න පුළුවන්. එතකොට අපි කහ බතල ගැන කතා කරොත් මේක මම හිතනවා ගොඩක් දෙනා අඳුරන බතල විශේෂයක්. මොකද පතල කියන එක අපි හැමෝම දන්න දෙයක්. දැන් කහ බතල වල විශේෂත්වය තමයි සුදු බතල වල නැති මේකෙත් අර ජීර්ණයේදී ශරීරයට අවශෝෂණය වන්නේ සුදු බතල වලට සාපේක්ෂව අඩු සීන ප්‍රමාණයක්. ඒ වගේම සාමාන්‍ය සෙංගමාලය වගේ රෝග තත්ත්ව වලටත් ගුණයි. එතකොට මේකත් වැල් වර්ගයක් ඇති වෙනවා. දන්දිල වල වැල් වර්ගයක් තමයි කහ බතල කියන්නේ. එතකොට දන්දිල කියන්නේ වැල් වර්ගයක්. ඒකේ වැල හොඳටම ඒ කියන්නේ වැල අපිට ආස්වනු නෙලා ගන්න පුළුවන් කාලේ එනකොට ඒ වැලෙත් අල චූටි අල ඇති වෙනවා. එතකොට අපි දැන් කතා කරන්නේ මේ හුලං කීරිය ගැන. හුලං කීරිය කියන්නේ ගොඩක් පෝෂණය ගුණයක් තියෙන අල වර්ගයක්. මේක වැලක් නෙමෙයි යන්නේ. මේක මේ පින්තූරේ තියනවා වගේ පඳුරක් ඇති වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේකේ ගහක් සයිස් එක ගත්තාම මීටරයක් වගේ උසට තමයි වැඩෙන්නේ. මේ හුලං කීරිය අල වලින් හදන පිටිවලට අපි විශේෂ නමක් පාවිච්චි කරනවා අරලුක් පිටි කියලා. ගොඩක් අය මේ අරලුක් පිටි කියන එක අහලා තියෙන්න පුළුවන්. සමහරක් අය අදහන්න වෙන්න පුළුවන්. කොහොම හරි හුලං කීරිය අල වලින් හදාගන්න පිටිවලට තමයි අපි අරලුක් පිටි කියලා කියන්නේ. ගොඩක් වෙලාවට එක එක ආහාර වර්ග සකස් කරන්නත් අපි මේ පිටි වර්ග යොදා ගන්නවා. එතකොට හුලං කීරිය වල මම කිව්වා ගොඩක් විශේෂ ගුණයක් ඒ කියන්නේ රෝග වලට යොදා ගන්න පුළුවන් ගුණ තියෙන අල වර්ගයක්. එතකොට ලේආර්ෂස් වලට මේක ගොඩක් ගුණදායක වෙනවා. මුත්‍රා දැවිල්ලට, අජීර්ණයට, ශරීර දැවිල්ලට, බඩවැල් ආශ්‍රිත පිළිකා තත්ත්ව වලට, අම්ල පිත්ත එහෙම නැත්නම් ગેස්ට්‍රයිටිස් රෝගයට, මලබද්ධයට වගේ ගොඩක් රෝග සඳහා මේ හුලං කීරිය කැඳ වර්ගයක් විදිහට හදලා හරි එහෙම නැත්නම් තම්බලා හරි ආහාරයට ගන්න පුළුවන්. හුලං කීරිය කියන්නේ ගොඩක් කෙඳි සහිත අල විශේෂයක්. ඒ කියන්නේ මලබද්ධ
ඒ වගේ රෝගී තත්ත්වයට පිළියමක් විදිහට මේක යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ආහාර ජීර්ණ පද්ධතියේ සෞඛ්‍ය රැක ගන්නත් පුළුවන්. එතකොට මේ තියෙන්නේ අපිට කැඳ හදාගත්තාම උලංකීරිය කියන්නේ සුදු පාට අලයක්. එතකොට මේකේ කැඳ හැදෙනකොට ඒක සුදු පාටට තමයි හැදෙන්නේ. එතකොට දන්දිල සහ රාජල වල කැඳ ගත්තොත් ඒව දම් පාටට හුරුයි. එතකොට මේ උලංකීරිය වල කැඳ හදාගද්දී පොඩි විශේෂයක් තියෙනවා. මෙතනදී අපි කරන්නේ අමු අල අරගෙන කුඩා කොටස් වලට කපලා ඒවා වතුර කෝප්පයක් වගේ දාලා බ්ලෙන්ඩ් කරගන්නවා. හොඳට බ්ලෙන්ඩ් අරගෙන ඒක පොඩ්ඩක් තියලා තියෙනවා පැත්තකින් පෑ දෙකක් හරි ඊට වැඩි ප්‍රමාණයක් හරි අර බ්ලෙන්ඩර්ලා ඇති වෙච්ච පිටි ටික තැම්පත් වෙන්න. ඒ තැම්පත් වෙලා තියලා ඊට පස්සේ ඒ තැම්පත් වෙච්ච පිටි ටික ඉතුරු වෙන්න අර වතුර ටික පෙරලා අපි යහක් කරනවා. අයින් කරලා ඊට පස්සේ එකතු කරගත්තු පිටි වලට පොල් කිරි දාලා ලුණු දාලා සාමාන්‍ය විදිහට අපිට කැඳ හදා ගන්න පුළුවන්. මේ කැඳ එක ටිකක් උකු ගතියෙන් වැඩි හරියට නිකන් අපි සව් හැදුවා වගේ thickness එකක් එහෙම නැත්නම් ඝනත්වයක් ඇති වෙනවා මේ කැඳවල. එතකොට අපි සාමාන්‍යයෙන් අපි බොන වාණිජව තියෙන අනිකුත් පාට බීම ගන්නවට වඩා මේ වගේ කැඳ කෝප්පයක් බොන එක සෞඛ්‍ය සම්පන්නව අපේ ශරීරයට ගොඩක් ගුණදායක වෙනවා. ඊට පස්සේ අපි කතා කරොත් කිරියල ගැන. කිරියල කියන්නේ ගොඩක් අය දන්නවා කිරියල ගැන. ඒ වුණාට බොහොම සීමිත පිරිසක් තමයි මේක ආහාරයට ගන්න යොමු වෙන්නේ යොමු වෙන්නේ. ඉතින් කිරියල කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ හබරල වගේ ගහල විශේෂයක් තමයි කිරියල කියන්නේ. එතකොට මේ වගේ විශාල ගහක් තමයි ඒකෙත් තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් කිරියල වල තියෙන විශේෂත්වය තමයි මේක සෙවන ලැබි භෝගයක් හින්දා අපිට සෙවන තියෙන තැනකුණත් මේ කිරියල පැලයක් අපිට හදා ගන්න පුළුවන්. එතකොට කිරියල කන්න භෝගයක් නෙමෙයි. ඒ කියන්නේ අවුරුද්දේ අපි හිටවනවා කොයි වෙලාවෙ හිටෙව්වත් අපිට පළදාවක් අවුරුද්ද පුරාම පළදාව දෙන්න පුළුවන්. හැබැයි හිටපු ගමන් පළදාව දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මාස 8ක් 10ක් අතර කාලයක් යනවා කිරියල වලින් අපිට අලයක් නෙලා ගන්න. එතකොට වසරේ ඕනෑම කාලයක ජල පහසුකම් තියෙනවා නම් අපිට කිරියල වගා කරන්න යන්න පුළුවන්. එතකොට මේ දේශීය අල වර්ග ගැන අපි දැන් අල අඳුරගත්තානේ. එතකොට මේක වගා කරද්දී අපිට දැනගන්න ඕන දේවල් තමයි සාමාන්‍යයෙන් අල වගාවේදී විතරක් නෙමෙයි ඕනම වගාවකදී අපි නිරෝගී මව්වල එහෙම නැත්නම් නිරෝගී බීජ එහෙම නැත්නම් නිරෝගී දඬු කැබලි තමයි තෝරගන්නේ. එතකොට මේ දේශීය අල වගාවේදීත් අපි යොදා ගන්න ඕනේ නිරෝගී මව්වලයක් තමයි තෝරගන්න ඕනේ. ඒ කියන්නේ සමහරක් වෙලාවට මීයෝ කාලා වගේ එහෙම සතුන්ගේ දැමේ හානි තියෙන්න පුළුවන්. එතකොට ඒවා නැතුව නිරෝගීව තියෙන මව්වලයක් අපි තෝරගන්නවා. එතකොට මේ වගාවේදී අපිට ලොකු වෙහෙසක් දරන්න අවශ්‍ය නැහැ. කොම්පෝස්ට් සහිත බුරුල් පසක් තිබ්බහම හොඳටම ඇති. මොකද මේ අලයක්නේ බහින්නේ ගොඩක් මේ අපේ අලභෝගවල. එතකොට පස බුරුල්ව තියෙනකොට හොඳට අල බහිනා වගේම අපි අල ගලවනකොට අල කැඩෙන්නේ නැති වෙන්නේ. ඒ කියන්නේ තුවාල වෙන්නේ නැතුව අපිට ආපහු අල ගලවනකොට ගලව ගන්නත් පුළුවන් පස බුරුල්ල තියෙනකම්. එතකොට අපි වාණිජව වගා කරනවා නම් සාමාන්‍යයෙන් අල වාණිජව වගා කරනවා කියන්නේ අපි සාමාන්‍යයෙන් වැඩි බර ප්‍රමාණයක් සහිත අලනේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ වගේ සාමාන්‍යයෙන් දැන් අපිට හම්බෙන අලය පළදාව තීරණ වෙනවා අපි පැල කරන අල කැබැල්ලේ බරට. එතකොට වාණිජ්‍ය වශයෙන් අපි කරනවා නම් අඩුම ගානේ ග්‍රෑම් 250ක එහෙම රාජල හරි දන්දිල හරි වගේ නම් අල ග්‍රෑම් 250ක වගේ අල කැබැල්ලක් අපි තෝරගන්න ඕනේ. එහෙම නැත්නම් පොඩි අල වර්ග ඔය කුකුලල වගේ අල එහෙම නැත්නම් ආටිචොක් හරි ඉන්නල වගේ අල හරි අපි යොදා ගන්නවා නම් අලය පිටින් අපිට පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අලය ගොඩක් කුඩා එකක් නම් කිරියල වගේ ග්‍රෑම් 150ක වගේ සයිස් එකක් අපිට යොදා ගන්න පුළුවන්. එතකොට කැපුම් දාරවලට අලු තැවරීම වැදගත්. ඒ කියන්නේ දැන් අපි රාජලයක් වගේ එකක් වගා කරනකොට සම්පූර්ණ අලේ පිටින්ම වගා කරන්නේ නැහැ. අපි ඒක ග්‍රෑම් 250 හරි අලේ සයිස් එක බලලා අපි කොටස් වලට කපා ගන්නවා. ඒ කපා ගද්දී අපි වැදගත් බලන්න ඕන දෙයක් තමයි අංකුර සහිතව අල කොටස් කපා ගන්න ඕනේ. ඊට අමතරව මේ කැපුම් දාරවලදී අලු තැවරීමක් කරන්න ඕනේ. දැව අලු තමයි මෙතනදී තවර ගන්න වැදගත් වෙන්නේ. මේ අලු වලින් දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි වතුර හානි, ඒ කියන්නේ වතුර එළියට ගිහිල්ලා අල කැබැල්ල වේලෙන එක නවත්තනවා. අනිත් එක තමයි දිලීර වගේ පසේ ඉන්න දිලීර බැක්ටීරියා වගේ රෝග වලින් ආරක්ෂා කරනවා. එතකොට මේ අලු තවරා ගැනීම ගොඩක් වැදගත් වෙනවා. අනිවාර්යයෙන්ම අපි කැපුම් දාර සහිතව අල කැබලි, ඒ කියන්නේ අලයක් අපි කපලා හිටවනවා නම්
කැපුම් ධාරවල අලු තවර ගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඊට පස්සේ මේ වැදගත්ම දේ තමයි දැන් සමහරක් වෙලාවට අපි ඉස්සෙල්ලත් කතා කරා අල මේ අපේ දේශීය අල ගොඩක් කල් තියාගන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ අලවල තියෙන සුප්තතාවයක්. එහෙම නැත්නම් ඩෝමන්ස් එකක් අපි කියනවා ඉංග්‍රීසියෙන් ගත්තොත් සීඩ් ඩෝමන්සි වගේ මේකේ තියෙන අලවල සුප්තතාවයක්. ඒ කියන්නේ පැල නොවි දීර්ඝ කාලයක් තියෙන්න පුළුවන්. එතකොට තවන් දාපුවම අපිට මේ සුප්තතාවයේ බිඳලා ඉක්මනට පැල හදා ගන්න පුළුවන්. ඒ හින්දා වාණිජ්‍ය වශයෙන් අපි වගා කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ තවානක් දාලා පැල හදා ගන්න එක ගොඩක් වටිනවා. එතකොට දැන් අර්තාපල් වගේ අර්තාපල් වගා කරන අය ගොඩක් දන්නවා මේ අර්තාපල් කියන එක හරි අමාරුයි වගා කරන්න. එකක් ලෙඩ රෝග වැඩි. ඊට පස්සේ පලිබෝධ හානි වැඩි. එතකොට දැන් ඒ හින්දා ගොඩක් වෙලාවට රසායනික වර්ග අධික වශයෙන් භාවිතා වෙනවා මේ අර්තාපල් වල නිරෝගීව පැලේ පවත්වාගෙන යන්න. එතකොට අපි ඒ අර්තාපල් වලට ගහන කිමිකල් එහෙම නැත්නම් රසායනික ද්‍රව්‍යත් එක්ක තමයි අපිට මේ අල එන්නේ. අපි දන්නේ නැහැ ඇත්තටම ඒ රසායනික ද්‍රව්‍ය සාමාන්‍යයෙන් කියන්නේ ඵලදාව නෙලන්න සති දෙකකට කලින් තමයි මේවා ගහනවා නම් ගහන්න ඕනේ ඒ වගේ. ඒනට අපි සමහරක් අය ප්‍රැක්ටිස් එකේදී කරන්නේ ගහපු ගමන් අනිත් අතට ඵලදාව කඩනවා. ඉතින් ඒ වගේ දේවල් වෙන. ඒ වුණාට එහෙම අවශ්‍ය නැහැ රසායනික පොහොර පලිබෝධ පාලනය කරන්න ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ අපේ දේශීය අලවල. මොකද ස්වභාවයෙන්ම ඒවා ඒ වගේ සාමාන්‍යයෙන් ওই තියෙන රෝග වලට සහ පලිබෝධක වලට රෙසිස්ටන්ට් ඒ කියන්නේ රෙසිස්ටන්සි එකක් එහෙම නැත්නම් ඒව වලට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ රූපේ තියෙන්නේ අර කැපුම් ධාරවල අලු තවරාගත්තු රූපයක්. මේක රාජල අලයක් තමයි ඔය කපලා තියෙන ඔය වගේ කෑලි වලට සාමාන්‍යයෙන් ග්‍රෑම් 250ක වගේ මේ වගේ සයිස් කපලා අපිට තවානක ඉඳවලා ඊට පස්සේ සාමාන්‍යයෙන් පැලයක් හැදුනට පස්සේ ගිහිල්ලා අපේ ශ්‍රේෂ්ඨයේ හිටවන්න පුළුවන්. එතකොට අස්වනු නෙලා ගැනීමේදී සාමාන්‍යයෙන් අපි මේ කතා කරපු කිරියල ඇරුණාම අපි කතා කරපු බොහොමයක් කල අස්වැන්නක් දෙන්නේ දෙසැම්බර් මාසෙදී. එතකොට මේකට ලස්සන කතාවකුත් තියෙනවා. දෙසැම්බර් අපේ ලංකාවට එන සංක්‍රමණික පක්ෂියෙක් ඉන්නවා අවිච්චියා කියලා. මෙයා අපේ ලංකාවට එන කාලෙදි තමයි මේ අල මෝරලා අස්වැන්න මේ නෙලන කාලෙට එන්නේ. ඒ කියන්නේ දෙසැම්බර් ජනවාරි වගේ වෙද්දි අපේ පොළව උඩින් ගන්න පුළුවන් අස්වැන්නු ධාන්‍යාගාර ඉවර වෙලා ඊට පස්සේ උඩින් ගන්න පුළුවන් අටුව ඉවර වෙලා ඊට පස්සේ තමයි අර පොළව යට තියෙන අටුවට අපිට යන්න පුළුවන්. එතකොට ඒ අටුව මෝරලා අපිට නෙලා ගන්න පුළුවන් තත්ත්වෙට එන්නේ මේ ජනවාරි මාසේ. එතකොට අවිච්චියා ලංකාවට එනවා. එතකොට ඒකෙන් තමයි ඉස්සර අපේ ගැමියුම් දැනගන්නේ මේ දැන් හරි අල මෝරලා තියෙන අපි දැන් නෙලා ගන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් අවිච්චියා ලංකාවෙන් ආපහු යනකොට අල නෙලා ගන්න කාලය ඉවරයි. එහෙම වුණාම අල ආපහු පැලවෙන්න පටන් ගන්නවා. එතකොට අපි අල ආපහු පැලවෙන්න පටන් ගන්න කලින් අල නෙලා ගන්න එක වැදගත් වෙනවා. මොකද අලේ ආපහු පැලවෙනකොට අර තැම්පත් වෙලා තියෙන ආහාර තමයි එයා පාවිච්චි කරන්නේ අලුතෙන් අංකුර දාන්න. එතකොට ඒ අලේ තියෙන සාමාන්‍යයෙන් අර පිටි ගතිය අඩු වෙලා යනවා. එතකොට ඒක අර කද්දි ඒ වෙනස අපිට දැනෙනවා. පිටි ගතිය දැනෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා සාමාන්‍යයෙන් අස්වනු නෙලා ගන්නදී දෙසැම්බර් ජනවාරි මාසවලදී මේ අල අස්වැන්න නෙලා ගන්න එක ගොඩක් වැදගත්. සාමාන්‍යයෙන් අලයක් අපි පැල කරද්දී මැයි වගේ මාසවල තමයි අපිට පැල කරන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ ස්වභාවිකව තිබිලා බීජ සුප්තතාවයේ බින්දෙන්න ඒ වගේ කාලයක් ගන්නවා. ඒ වුණා එහෙම නැත්නම් අපිට පුළුවන් අර කතා කරා වගේ අපිට තවන් දාපුවා මේ බීජ සුප්තතාවයේ බිඳීමට යන කාලය සාමාන්‍යයෙන් අඩු කරගන්න පුළුවන්. එතකොට අල අපි කිව්වා අර්තාපල් වලට වඩා දිගු කාලයක් ගබඩා කරගන්න පුළුවන් කියලා. මොකද අපි අල ගෙඩිය සාමාන්‍යයෙන් අර්තාපල් ගෙනල්ලා වෙළඳපොලෙන් ගෙනල්ලා අපේ ගෙදර තියාගෙන ඉන්නකොට සතියක් දෙකක් අපි පාවිච්චි කරේ නැත්නම් ඉරේලිය වැටිලා තියෙනවා නම් අනිවාර්යෙන් මේකේ අංකුර දාලා ඒක පැලවෙන්න බලනවා. එතකොට ඒ වගේ නෙමෙයි මේ අපේ දේශීය අල කොච්චර කල් තියාගත්තත් මාස ගාණක් වුණත් අපිට තියාගන්න පුළුවන් මේ සුප්තතාවයේ තියෙන හින්දා ගබඩා කරලා විශේෂයෙන්ම වියලි ස්ථානයක තිබ්බනම් ඒක ගබඩා කරලා අපිට තියාගන්න පුළුවන්. ඒ කියන්නේ ආහාර තිරසාර පරිභෝජනය. ඒ කියන්නේ දැන් අර්තාපල් නම් අපි ගෙදර ගෙනල්ලා තියාගෙන චුට්ටක් පොත්ත තුවාල වුණත් ඒක කුණු වෙලා යනවා. දැන් මේවල එහෙම නෙමෙයි. ගොඩක් කල් තියාගන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍යයෙන් අල අර්තාපල් වලට වඩා ලොකුයි. එතකොට අපිට පුළුවන් මේ වැඩි ඵලදාවක් ලැබෙන අල තියෙනවා නම් අසල්වැසියොත් එක බෙදා ගන්න. ඒ වගේ ගොඩක් කල් තියාගෙන ආහාරයට ගන්න පුළුවන් ආහාරයක් තමයි
අපේ දේශීය අල වර්ග. එතකොට මේ අල කනකොට අපේ දේශීය අල වර්ග කනකොට අපි දැනගන්න ඕන දෙයක් තමයි මේවා දිනපතා පරිභෝජනයට සුදුසු වෙන්නේ නැහැ. මොකද ඕනම දෙයක් ඕනට වඩා කෑවොත් ඒක අපිට විසක් වෙන්න පුළුවන්. වතුර උනත් අපිට විස වෙන්න පුළුවන් ඕනට වඩා බිව්වොත්. ඉතින් ඒ වගේ තමයි මේ අලත් අනවශ්‍ය විදිහට ගුණයි කියලා දිනපතා පරිභෝජනයට සුදුසු වෙන්නේ නැහැ. ඒක අපේ ගොඩක් පාලනය වෙනවා. මොකද මේ අල වර්ග අවුරුද්ද එක කාලෙකදී විතරයි අපිට කන්න පුළුවන් තත්ත්වයටපත් වෙන්නේ. ඒ කියන්නේ දෙසැම්බර් ජනවාරි මාසවල තමයි අපිට හාවස්ට් එකක් එන්නේ. එහෙම නැත්නම් පළදාවක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපිට මේ අල කන්න පුළුවන්. අවුරුදු ඉතුරු කාලවල මේ අපිට අල අපිට තියාගන්න, ඒ කියන්නේ අල අපිට හම්බ වෙන්නේ නැහැ. අවුරුදු එක කාලෙකදී විතර. ඒ හින්දා එතනනොත් පාලනයක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඒ වුණත් අනවශ්‍ය විදිහට දිනපතා තියෙන කාලෙදී උනත් දිනපතා පරිභෝජනයට මේක සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම වැදගත් විශේෂ දෙයක් තියෙනවා. මේ සමහරක් අල වර්ග තියෙනවා. ඒවල අපේ මිනිස්සුන්ගේ ලිංගික හෝමෝන වලට සමාන ක්‍රියාකාරීත්වයක් තියෙන රසායනික සංයෝග අඩංගු වෙනවා මේ අලවල. විශේෂයෙන්ම මේ හිඟුරල කියන එක, මේ මෙතන රූපේ තියෙන හිඟුරල අලය, ඒ හිඟුරල අලවල මේ ලිංගික හෝමෝන අඩංගු වෙනවා. ඒ එහෙම තියෙනකොට දැන් ඒව පාවිච්චියට ගන්න කවුද කියන එක පොඩ්ඩක් අපි බලන්න ඕනේ. ඒ කියන්නේ හිඟුරල නම් ගර්භණී මව්වරුන්ට ගුණයි කියනවා. හැබැයි ගර්භණී කාලේ ආරම්භක අවධියේ ඉන්න මව්වරුන්ට තමයි ඒක ගුණ. පසු අවධිවලදී මේ හිඟුරල ගුණ නැහැ. ඊට අමතරව මේ හිඟුරල වල ඔය ගැබ් ගැනීමේ අපහසුතා බාධක තියෙන කාන්තාවන්ටත් මේ හිඟුරල ගුණයි කියලා කියනවා. ඉතින් අපි දැනගෙන කමු අල වර්ග අපිට මෙච්චර විවිධත්වයක් තියෙන වර්තාපල් වලට වඩා. එතකොට අපේ ආහාර තිරසාර පරිභෝජනයටත් මේ අල වර්ගවල තියෙන විවිධත්වය ගොඩාක් වැදගත්. ඒ කියන්නේ අපි අල කන අර්ථාපල් කනවා නම් හැමදාම එකම අර්ථාපල් එකන කන්නේ. ඒ වුණාට අපි දේශීය අල කනවා නම් අපිට විවිධ වර්ගයේ අපිට තියෙනවා ಜಾති ගොඩාරියක් අපිට ආහාරයට ගන්න පුළුවන්. ඉතින් අපි දැනගෙන අල කමු අපේ දේශීය අල වර්ග. මේ ටික තමයි මට කතා කරන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ට බොහොම ස්තුතියි සහභාගී වුණාට. හරි, මම හිතන්නේ ඇත්තටම අර්ථාපල් වෙනුවට අපිට භාවිත කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ආහාරයට ගන්න පුළුවන් දේශීය අල සම්බන්ධයෙන් තමයි අපි පළවෙනි සාකච්ඡාව මේ විදිහට කළේ. මම හිතනවා මේ වෙලාව අපි වෙන් කරගන්නවා. ඔබට මොන හරි විශේෂ ගැටලුවක් තියෙනවා නම් මේ කතා කරපු සාකච්ඡාව සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් ඔබට ඉදිරිපත් කරන්න දෙන අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම ඔබට chat box එකකටත් පුළුවන් ඔබේ ප්‍රශ්න යොමු කරන්න. අපි අර්ථාපල් වෙනුවට දේශීය වශයෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් සමහරවිට අපි දන්නේ නැති, අපි කාලවත් නැති අල වර්ග සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් මේ අවස්ථාව ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට දැන් බතල කහ බතලක් කන්න භෝගයක්ද ඒකටත් ඔච්චර කාලයක් යනවද අස්පැන්න නෙලා ගන්න? කහ බතල කියන්නේ සාමාන්‍යයෙන් මාස 3-4ක් වගේ තමයි බතල වලට නම් යන්නේ. ඒක අපි ඒ වගා දඬු තමයි වගා කරන්නේ. කන්න භෝගයක් විදිහට තමයි අපි වගා කරන්නේ. ඒ වුණාට අපිට පළදාව නෙලා ගන්නවා නම් අපි හිටවනකොට ඒ කියන්නේ අවුරුද්දේ ඕනම කාලයක අපිට හිටවන්න පුළුවන් සහ අලයක් ගන්න පුළුවන්. අනිත් අල එහෙම නැහැ. අනිත් අල දෙසැම්බර් වල විතරයිද එහෙමද? ඔව්, ඒ කියන්නේ දැන් කිරියල වගේ ඒවා මාස 8ක් විතර යනවා. ඊට පස්සේ රාජල, දන්දිල ඒ වගේ අල වර්ග ගොඩක් වෙලාවට අපිට ඒ කියන්නේ හාවස්ට් එකේ එහෙම නැත්නම් පළදාව නෙලා ගන්න පුළුවන් දෙසැම්බර් කාලෙදි තමයි. හරි, බොහොම ස්තුතියි. තව ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. මම හිතන්නේ අර්ථාපල් පරදවන අපි දේශීය වශයෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන්, නැත්නම් භාවිත කරන්න පුළුවන්, අපිට කන්න පුළුවන් අල වර්ග පිළිබඳව සහ ඒ වගේ තියෙන පෝෂ්‍ය පදාර්ථ සහ අපි කොහොමද මේවා වගා කරන්නේ, කොහොමද මේවා කල්තබා ගන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් තමයි පැහැදිලි කරේ. ඒ නිසා යූපා ඇඩ්වෙන්චර් ව්‍යාපෘති සම්බන්ධීකරණ කමිටුව වෙනුවෙන් යූපා වෙනුවෙන් විනාවි සිල්වා සහෝදරියට ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ අපි දෙවැනි සාකච්ඡාව සඳහා ප්‍රවේශ වෙමු.
අපි දෙවෙනිට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බීජ සංරක්ෂණය සහ පැල තවන් කිරීම, ගෙදර හදන පොහොර කල්තබා ගැනීම සම්බන්ධයෙන්. ඒ නිසා ඔබට අපි කලින් කතා කරපු මාතෘකාව සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් මේ chat box එකට ඔබේ ප්‍රශ්න යොමු කරන්න. ඒ වගේම අපේ දෙවන සාකච්ඡාව සඳහා මම ආරාධනා කරනවා යූපා ඇඩ්වෙන්චර් ව්‍යාපෘති කමිටුව වෙනුවෙන් සූදානම් සිටින දිලිනි තාක්ෂිලා සහෝදරියට අපේ දෙවන සාකච්ඡාව ආරම්භ කරන්න ඉස්සර. සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට. අපි අපේ කලින් වෙබින එකේ කතා කරා අපේ කොහොමද අපේ ගෙවත්තක් හදාගන්නේ කියන එක. ඒ කාරණයක් එක්ක අපි ගෙවත්ත ස්වයංපෝෂිත කරගන්න ඊළඟ කන්නේ වගා කරන්න, ඒ කියන්නේ ඊළඟ පාර වගා කරන්න අවශ්‍ය භෝග වලට අවශ්‍ය බීජ කොහොමද අපි ගෙවත්තෙම හදාගන්නේ, ඒකම පැල තවන් කරන්න කියන එකත් එක්ක අපි කලින් කතා කරපු ගෙදර හදාගන්න පුළුවන් පොහොර වර්ග කොහොමද කල් තබා ගන්න, කොහොමද ගස්වලට යොදන්නේ කියන එක මෙතනදී කතා කරමු. මුලින්ම අපි බලමු බීජයක් කියන්නේ මොකක්ද කියලා. මේ බීජයක් කියන්නේ අපේ භෝගයක් ගන්න නම් අපිට අවශ්‍ය කරන මූලිකම දේ තමයි මේ බීජය. ඉතින් මේ බීජ කියන්නේ ජීවිතයක්. අපි ඇයි මේ බීජ කල් තබා ගත්තේ යුත්තේ ඇයි කියලා බැලුවොත් අපි දැන් මේ පාර වගා කරලා ඉවරලා ඊළඟ පාර වගා කරන්න කඩෙන් ගිහින් බීජ ගන්න එක නෙමෙයි මෙතන කියන්නේ. අපිට අවශ්‍ය බීජ අපි ගෙදර හදා ගන්න ඕන. ඒ හින්දා අපි බීජ කල් තබා ගන්න ඕන. ඒ වගේම අපි ස්වයංපෝෂිත කියන්නේ අපේ ගෙදර මේ කන්නේ වගා කරලා ඉවර වෙලා අස්සන් අරගෙන ඊට පස්සේ අපි බීජ නැතුව බලන් ඉන්නව නෙමෙයි. අපි අපිටම අවශ්‍ය බීජ ගෙදර හදා ගන්නවා. ඒ වගේම එහෙම හදා ගන්න එක තුළින් අපිට පුළුවන් අපේ අසල්වැසියොත් එක්ක මේ බීජ හුවමාරු කරගෙන ප්‍රජා සම්බන්ධතා කියන්නේ අපේ ගෙදර නැති බීජ භෝග විවිධත්වය එහා ගෙදර තියෙන්න පුළුවන්. ඉතින් මේ බීජ හුවමාරුව තුළ ගෙවත්තු වගා කරුවන් ඇතුලේ මේ බීජ භෝග විවිධත්වය කියන එක අපිට වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම මේ සමාජයේ ඉන්න කට්ටියත් එක්ක සමාජ සම්බන්ධතා වැඩි කරගන්නත් මේක අපිට යොදා ගන්න පුළුවන්. ඒ වගේම ඊළඟ කන්නේ වගා කරන්න ඕන බීජ අපි ගන්න මුදල මේකෙදී අපිට ඉතුරු කරගන්නත් මේ බීජ කල් තබා ගන්න එක අපිට උදව් වෙනවා. ඒ වගේම අපි මොන වගේ බීජයක්ද කල් තබා ගන්න භාවිතා කරන්න කියන එකේදී අනිවාර්යෙන් එක ජීවි බීජයක් වෙන්න ඕන. ඒ කියන්නේ අපි තම්බල ගන්න බීජයක්වත් ලිපේ තියලා වේලලා ගන්න බීජයක්වත් නෙමෙයි. මේක ජීවි බීජයක් වෙන්න ඕන. ඒ වගේම ඒ ගන්න බීජයෙන් නැවත පරම්පරාවක් ඇති කරලා ඊළඟ පාරට ඒ කියන්නේ ගහ ගෙඩියක් බලාපොරොත්තු වෙන අපි හිතවන භෝගයක් නම් ඒ භෝගේ ගෙඩියක් ලබා දෙන්න හැකියාවක් තියෙන බීජයක් තමයි අපි කල් තබා ගන්න. ඉතින් උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි කඩෙන් රෙඩ් ලේඩි කියන ගස් ලබු වර්ගය ගෙනල්ලා ගෙදර හිටෙව්වට පස්සේ ඒකෙන් එන ගෙඩියේ තියෙන බීජ අපි පැල කරලා අපිට ගහක් සමහරට ගන්න පුළුවන්. ඒ වුණාට ඒකෙන් අපිට ගෙඩියක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද ඒවල ඒ බීජවල නැවත ගෙඩියක් ලබා දීමේ හැකියාව නැති කරලා එහෙම තමයි වන්නේ. එහෙම තමයි පවත්වා ගන්න. ඉතින් ඒ වගේ බීජයක් අපි කල් තබා ගන්න එකෙන් තේරුම් ගන්න. ඒ හින්දා මොන වගේ බීජද අපි කල් තබා ගන්න කියන එකත් සැලකිලිමත් වෙන්න ඕන. මේකෙදී අපි ගොඩක්ම පාවිච්චි කරන්නේ දෙමුහුම් බීජ. ඒ කියන්නේ මොකක් හරි බීජ වර්ග දෙකක්. ඒ කියන්නේ වැරයිටි දෙකක්. මොකක් හරි ප්‍රධාන ලක්ෂණයක් පදනම් කරගෙන ඒ කියන්නේ අපි අස්වැන්න ගත්තොත් වැඩි අස්වැන්නක් බලාපොරොත්තුෙන් තමයි මේක හදන්නේ. එතකොට බීජ ඒ කියන්නේ ගස් වර්ග දෙකක එකතුවක් තමයි මේක කියන්නේ. ඉතින් මේක අපි වගා කරාට පස්සේ අපි ඊළඟ කන්නේත් අපිට මේකෙන් බීජ අරන් වගා කරන්න පුළුවන්. ඒ වුණාට දැන් මේ කන්නෙන් කන්නට මෙහෙම වගා කරගෙන යනකොට මේ දෙමුහුම් බීජවල තියෙනවා දෙමුහුම් දිරිය කියලා එකක්. මේ දෙමුහුම් දිරිය කියන එක මෙහෙම කන්නෙන් කන්නට අපි බීජ කල් තියාගෙන වගා කරගෙන යද්දී අඩු වෙනවා. එතකොට අපි අර කලින්ම ගත්ත අස්සෙන්ම කාලයක් ගියාට පස්සේ ඒ බීජ වලින් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ හින්දා මේකත් කාලෙන් කාලයට අපි
අලුත් කරගන්න ඕන. ඒ වගේම ඊට පස්සේ අපිට කල් තබා ගන්න පුළුවන් මේ දේශීය බීජ කියන එක. මේ දේශීය බීජ කියන්නේ අපේ ස්වභාවික පරිසරයේ අපිට අපේම දෙයක්. ඉතින් මේක අපිට කිසිම ප්‍රශ්නයකින් නැතුව කල් තබාගෙන දීර්ඝ කාලීනව පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් බීජ කල් තබා ගන්නකොට අපිට විදි කිහිපයකට මේක කල් තබා ගන්න පුළුවන්. ප්‍රධාන එක විදිහක් තමයි අපිට ගහේම අස්වැන්න නෙලන කාලේදී අපි කරල් කිහිපයක් ගහේ ඉතුරු කරලා ඒක මෝරන්න ඇරලා ඒ කරල පිටින්ම අපිට පුළුවන් ඒක වේලිලා එහෙම තියලා ඊට පස්සේ කරල පිටින්ම කඩලා ගෙනල්ලා කරල පිටින්ම ගබඩා කරලා තියාගන්න පුළුවන්. හැබැයි මේකෙදි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ කරල පිටින් තියෙනකොට ඒක අපිට සත්තුන්ගෙන් කරලට හානි වෙලා බීජ වලට පොඩි හානි වෙන්න පුළුවන්. ඒක වළක්වා ගන්න අපිට පුළුවන් කරලෙන් බීජ වෙන් කරලා අරගෙන වෙනම ගබඩා කරලා තියාගන්න. ඉතින් මේකේදී මුලින්ම අපි උදාහරණයක් විදිහට ගත්තොත් තක්කාලි මිරිස් වගේ එකක් ගත්තොත් ඒකෙන් අපි බීජ ටික අරගෙන මුලින්ම බීජ ටික පිරිසිදු කරගන්න ඕන. පිරිසිදු කරගෙන අපි මේ බීජ ටික පොඩ්ඩක් වේල ගන්න ඕන. ඒකේ වේලනවා කියලා ලොකුවට එහෙම නෙමෙයි. අපිට මද පවණි වගේ වේල ගත්තත් ඇති. මේකෙදි කරන්න ඕන අපිට බීජවල තියෙන ජල ප්‍රතිශතය අඩු කරන එක. මොකද අපි මේක ගබඩා කරලා තියන්න යන්නේ. එතකොට මේක වැඩි ජල ප්‍රතිශතයක් තිබ්බොත් මේ බීජ පැලවෙන්න හරි එක්ක මේක අපි ගබඩා කරලා තියෙනකොට පුස් ගන්න හරි බලන්න. එතකොට අපි මේ වියලන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මේකේ තියෙන ජල ප්‍රතිශතය අඩු කරගන්න. එහෙම අඩු කරගත්තු වියලගත්තු බීජ අපිට පුළුවන් වීදුරු භාජන, ටින් කෑන් එහෙම නැත්නම් අපි පොලිතින් වලින් හදාගන්න පැකට් වල වගේ ගබඩා කරලා තියාගන්න පුළුවන්. ඉතින් මේකදී අපිට පොලිතින් වලින් හදන ඒවා නම් අපිට සීල් කරගන්න පුළුවන්. පොඩ්ඩක් පිටිපන්දමක් අරන් ඒක පුච්චලා අපිට සීල් කරලා ඒක ගබඩා කරගන්න පුළුවන්. අවුරුදු ගාණක් තියාගන්න ඕනේ නම් අපි මේ බීජ ගබඩා කරද්දී වායු රෝධක ඒ කියන්නේ එයා ටයිට් කන්ඩිෂන් යටතේ තමයි ගබඩා කරන්නේ. එතකොට අපිට අවුරුදු ගාණක් ඒ බීජ කිසිම ප්‍රශ්න නැතුව තියාගන්න පුළුවන්. ඉතින් අපි කන්නෙන් කන්නට වගා කරනවා නම් අපිට මේ පොලිතින් බෑග් එකක් වගේ නැත්නම් දැන් තියෙනවා සිප්ලොක් බෑග් වගේ ඒවල වගේ මේව ගබඩා කරගන්න පුළුවන්. ඉතින් ගබඩා කරද්දී අපි බීජ ටික වෙන් කරගත්තට පස්සේ හැම එකක්ම අපිට දැන් එක වගේ දැන් මෙතන තියෙන බීජ වර්ග තුනම ගත්තොත් ඔයාලට ටිකක් එක වගේ පේනවා. ඒ වුණාට මේකේ පළවෙනියට තියෙන මිරිස් බීජ, ඊට පස්සේ තියෙන තක්කාලි, ඊට පස්සේ තියෙන වම්බුටු බීජ. ඉතින් මේවා අපිට ගබඩා කරනකොට අපි ගබඩා කරද්දී අනිවාර්යෙන් අසුරණේ අපි ගහන්න ඕන මොනවාද මේ බීජ වර්ග කියන්නේ. ඊට අමතරව ඒක අපි ඇසුරුම් කළ දිනේ. ඊට තව වුණේ නම් අපිට මේක අස්සන නෙලපු ඒ කියන්නේ කොයි කාල දිනක ගහෙන් කඩාගත්තේ කියන වගේ කරුණුත් තියාගන්න පුළුවන් නම් අපිට මේක ඊළඟ පාර වගා කරද්දී ඒ ටික වැදගත් වෙනවා. ඉතින් එහෙම පැකට් කරගත්ත බීජ ටික සිසිල් වියලි ස්ථානයක තිබ්බොත් අපිට ඒක තවත් ආරක්ෂිතව කාලයක් තියාගන්න පුළුවන්. මේ පැකට් කරන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ බීජ ඔක්සිජන් ඒ කියන්නේ වැඩි ඔක්සිජන් එක්ක ගැටෙන එක වළක්වන එක. මොකද බීජයක් පොරොහන එක. ඒ කියන්නේ බීජයක් පැලයක් වෙන්න ඒක පොරොහණය වෙන්න ඕනේ මේ ජලයයි ඔක්සිජන් කියන එක ඔක්සිජන් කියන දෙක නැති කර වෙන්න තමයි අපිට මෙතන අවකාශය හදන්න ඕනේ. ඉතින් මේ විදිහට ඒම අවකාශය හදලා අපිට මේ බීජ මාස ගාණක් කල් තියාගන්න පුළුවන්. ඒ වගේම අපි දැන් මෙහෙම කල් තියාගන්න බීජ අපිට තවාණක් විදිහට අපේ භූමියේ තවාන් කරලා භූමියේ හිටවන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම භූමියේ හිටවන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි පැල තවාන් කරනකොට තවාන් කරන්නේ මූල වර්ධනය වැඩි භෝග. ඒ කියන්නේ අපි දැන් ගහක් දිහා බැලුවම ගහේ පොළවෙන් උඩ කොටස අපි උඩ කොළ තියෙන කොටස ගත්තම ඒකේ කොටසයි අපිට පේන්නේ නැති පොළවේ යට කොටසයි එකට එක වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ කොළ වැඩි නම් මුල්ලුත් වැඩි. කොළ ප්‍රමාණය අඩු ගහක් කියන්නේ මුල් ප්‍රමාණය සාමාන්‍යයෙන් අඩු. ඒ කියන්නේ එකට එක වගේ තමයි ඒක අනුපාතයට තමයි ඒක තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ කොළ වැඩි ගහක මුල් ප්‍රමාණය වැඩි. ඒ වගේ භෝග මූල වර්ධනය වැඩි භෝග තමයි අපි ගොඩක් වෙලාවට තවාන් කරන්නේ. ඉතින් මූල වර්ධනය අඩු භෝග අපි තවාන් කරන්නේ නැහැ. මොකද අපි මේක තවාන් කරනකොට ඒ පැලේ එතනින් ගලවලා වෙන තැනක හිටවනකොට ඒකේ සිද්ධ වෙන මුල් වලට සිදුවන හානිය හින්දා ඒ භෝග නැවත ඒක
යථා තත්ත්වයට පත් කරගන්න ලොකු කාලයක් යනවා. දැන් උදාහරණයක් විදිහට අපි බණ්ඩක්කා පැලයක් තවාන් කරලා ඒක ගලවලා ආපහු භූමියේ හිටවන්න ගලවලා ගිහිල්ලා භූමියේ හිටවනකොට ඒක හිටෙව්වට පස්සේ භූමියේ ඒ විදිහටම මාස ගාණක් වුණත් තියෙන්න පුළුවන්. ඒ හින්දා අපි ඒ විදිහට තවාණක් විදිහට බණ්ඩක්කා වගේ බීජ දාන්නේ. ඕනනම් අපිට පුළුවන් පොලිතින් පොට් එකක බණ්ඩක්කා බීජ දාලා පැලයක් අරගෙන ඒක කෙලින්ම පස් එක්කම භූමියේ හිටවන්න පුළුවන්. ඒ විදිහට ඕනනම් තවාණක් දාගන්න පුළුවන් ඒ වගේ බෝගුවකට. ඒ වගේම මේ තවාන් කරන එකෙන් අපි බලාපොරොත්තු වෙන උපරිම පැල ප්‍රමාණයක් එකපාර ලබා ගන්න. මොකද අපි භූමියේ හිටවනුවට වඩා භූමියේ පැල බීජ දාලා අපි ලොකු ප්‍රමාණයක් එකපාර බලා ගන්නවට වඩා අපි පොඩි තැනක පැල ටිකක් පොඩි කාලේ බලා ගන්න එක ලේසි. ඒ හින්දා ඒ විදිහට අපි එකපාර පැල ප්‍රමාණයක් එකම වයසේ පැල ප්‍රමාණයක් නිරෝගී පැල ප්‍රමාණයක් ගන්න පුළුවන්. මිල අධික බීජත් අපි මේ විදිහට තවන් දාලා තමයි භූමියේ හිටවන්නේ. මොකද භූමිය අපි දන්නවා ලොකු ඉඩක්. ඒක පරිසම් කරනවට වඩා අපිට ළඟ තැනක තියාගෙන මේක පරිසම් කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තවන් දාලා තමයි ඒ විදිහට මිල අධික බීජත් අපි භූමියේ හිටවන්නේ. ඉතින් මේ තවාණක් දානකොට අපි ගොඩක් විදිහට උස් තවාණක් විදිහට තමයි දාන්නේ. ඉතින් මේක සාමාන්‍ය පොළොව මට්ටමේ ඉඳලා මීටර් සෙන්ටිමීටර් 15ක් විතර උස්සට තියෙන මීටරයක් පළල ඒ කියන්නේ අපේ අත දිග ඇරලා අපිට තවාන් ඒ කියන්නේ පාත්‍ය ඇතුලේ වැඩ කරගන්න පුළුවන් විදිහට මීටරයක් පළල වෙන්න තමයි මේක හදාගන්නේ. මේකේ දිග අපිට තමන්ට ඉඩ තියෙන විදිහට දික් කරගන්න අඩු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ විදිහට පහසුවෙන් පොලිතීන් බෑග් වල පොඩි විදිහට කරනවා නම් අපේ ගෙවත්තට අවශ්‍ය බීජ ටික මේ විදිහට පොඩි පොලිතීන් බෑග් කරන් තවානක දාගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි මේ විදිහට තවන් දාන බීජ ටික අපි තවන් දාන මිරිස් බීජ තක්කලි දානවා බීට් රතු වල අපි ඒවත් තවන් විදිහට දාලා පාවිච්චි කරනවා. ඊට පස්සේ තමයි හිටවන්නේ ගෝවා වර්ගත් අපි ගොඩක් ඒවා මේ විදිහට තවන් දාලා තමයි භූමියේ හිටවන්නේ. ඉතින් අපි කෙලින්ම තවන් දාන්න නැතුව කෙලින්ම භූමියේ හිටවන භෝග ටිකක් තමයි මේ තියෙන්නේ. පතෝල කරවිල වැටකොළු රාබු ඊට අමතර බෝංචි නිවිති මෑ බණ්ඩක්කා වගේ ඒවා අපි කෙලින්ම භූමියේ හිටවනවා. ඉතින් අපි කලින් වෙබින එකේ ගෙදරදී හදන්න පුළුවන් පොහොර වර්ග කිහිපයක් කතා කරා. ඉතින් කොළ දියර පොහොර, ජීවමුත, පළතුරු දියර පොහොර, මාළු දියර පොහොර, ඒ වගේම කෙසෙල් දියර පොහොර වගේ පොහොර වර්ග කිහිපයක් හදන විදිහ කතා කරා. ඉතින් මේ හදපු පොහොර අපි කොහොමද කල් තබා ගන්න කියන එක ගැන කතා කරනකොට අපි දැන් මේ හදන පොහොර මේ හැම එකක්ම වගේ ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වයත් එක්ක එන පොහොර. ඒ කියන්නේ මේවා අපිට වැඩි ගොඩක් කාලයක් කල් තියාගන්න බෑ. මොකද මේකේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වයක් තියෙනවා. අපි දැන් කිරි එකක් වුණත් අපිට තියාගන්න පුළුවන් කාලයක් තියෙනවනේ. ඒ කාලයෙන් පස්සේ ඒක නරක වෙනවා. ඒ වගේ තමයි මේ දියර පොහොර එකත් මේක හදලා අපි දැන් ඔක්කොම මික්ස් කරලා හදලා මාස දෙකක් විතර තියලා හදලා ගන්න පොහොර හැදුවට පස්සේ සති දෙකක් ඇතුළත මේක අපි වගාවට යොදන්න ඕනේ. එහෙම නැත්නම් මේකෙන් අපිට බලාපොරොත්තු වෙන උපරිම ප්‍රතිඵලය ගන්න බැරි වෙනවා. මොකද මේකේ තියෙන ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වයත් එක්ක මේකේ විවිධ සංඝටක එක්ක සමහර වෙලාවට භෝගයට අහිතකර ඒවාත් හැදෙන්න පුළුවන්. ඒ හින්දා ඒ කාලය ඇතුළත මේක යොදාගත්තොත් තමයි අපිට උපරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මෑත කාලයේදී අර දියර පොහොර පුරවපු භාජන පුපුරන සිද්ධිය එහෙම ඒක සිද්ධ වුණේ මොකද අපි දැන් ශුද්‍රජීවීන් ඉන්න එකක් දිගු කාලිනව අහලා තිබ්බම ඒක ඇතුළේන හැදෙන දේවල් අපිට හිතා ගන්න බැහැ. ඉතින් ඒ වගේ ක්‍රියාකාරීත්වයක් තියෙන දෙයක් පාවිච්චි කරනකොට නියමිත කාලයක් තියෙනවා. ඉතින් ඒ කාලෙදී පාවිච්චි කරලා අපිට උපරිම ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම දැන් කෙසෙල් පොතු පොහොරක කෙසෙල් පොතු කියන්නේ අපි දන්නවා ඊටාම හොඳ පොහොරක් පොටෑසියම් තියෙන එකක් ගස් වලට අවශ්‍ය මූලික සංඝටකයක්. ඉතින් මේක කෙහෙල් පොතු අපි සැරින් සැරේ ආහාරයට ගාලා තියෙන එකෙන් අපිට දියර පොහොර හදින්න එහෙම බැයි නම් අපිට පුළුවන් මේක වේලලා කුඩු කරලා කාලයක් තියාගන්න. ඉතින් ඒ කුඩු එකේ අර දියර පොහොර එක වගේම පෝෂක අඩංගු වෙනවා. ඉතින් ඒක ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම බිත්තර කටු ටිකක් හොදලා ගන්න. මොකද නැත්තම් කාලයත් එක්ක ඒකේ තියෙන
බිත්තර කියන්නේ ප්‍රෝටීන් නේ. එතකොට ඒක හැදෙන බැක්ටීරියාත් එක්ක ඒක නැත්තම් ප්‍රතික්‍රියා ගන්න පුළුවන් එක එක හැදෙන්න පුළුවන්. ඒ හින්දා ඒක ටිකක් හොදලා අරන් වේලලා කුඩු කරලා අපිට බෝතලයක දාලා මේ විදිහට කල් තියාගන්න පුළුවන්. මේකේ කැල්සියම් කාබනේට් විදිහටනේ තියෙන්නේ. ඉතින් මේ යොදන එක අපිට ඕන නම් විනාකිරි එක්ක පොඩ්ඩක් කලවම් කරලා පොඩි ප්‍රමාණයක් විදිහට යොදන්න පුළුවන්. මොකද කැල්සියම් කාබනේට් පස්සට නිකුත් වෙන්න ටික කාලයක් යනවා. ඉතින් අපි ඒක ඉක්මන් කරන එකක් විදිහට අපි මේ ගන්න කුඩු ටිකක් අරගෙන විනාකිරි වල දිය කරලා අපිට අපේ වගාවට යොදා ගන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න පුළුවන්. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට දැනගන්න ඕනේ දැන් බිත්තර කටු අපි එකතු කරනවානේ. බිත්තර කටු එකතු කරන එක කියන්නේ සති දෙකක් විතර එක දිගටම බිත්තර කටු එකතු කරලා ඒ වාර විදිහට කුඩු කරලා තියාගන්න බැරිද? නැත්නම් අපි ඒක පුළුවන් තරම් ඉක්මනින් ඒවා කුඩු කරලා වේලන්න ඕනද? නෑ මම මෙතනදී අර බිත්තර කටු ඉතින් අර බිත්තරත් එක්ක තැවරිලා තියෙන හින්දා තමයි අපි හොදලා අරන් කුඩු කරලා කය තියාගන්න පුළුවන්. නැත්තම් අපිට කෙලින්ම යොදන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඔව් ඒ කියන්නේ මම අහන්නේ දැන් බිත්තර කටු අපි එකතු කරනවානේ දැන් ගෙදර සාමාන්‍යයෙන් සති දෙකක් විතර එක දිගටම බිත්තර කටු එකතු කරලා තියන් ඉඳලා අර විදිහට හොදලා ගත්තට ප්‍රශ්නයක් නැද්ද කියලා අහන්නේ. ඔව් නෑ ඒක ප්‍රශ්නයක් නෑ. ඔව් එහෙම කරන්න පුළුවන්. ඕකේ. හරි ගෙවත්ත නිදානය කරගමු කියන සාකච්ඡාව දෙවන සාකච්ඡාව අපි දෙවන අදියරත් අවසන් කරා. දෙවන අදියර යුපා ඇඩ්වෙන්චර් ව්‍යාපෘති කමිටුවේ දිලින් තක්ෂිලා විසින් තමයි අපට හඳුන්වා දුන්නේ බීජ සංරක්ෂණය කරගන්නේ කොහොමද, පැල තවන් කරන්නේ කොහොමද සහ ගෙදර කොහොමද පොහොර හදන්නේ සහ මේ පොහොර කොච්චර කාලයක් අපිට තියාගන්න පුළුවන්ද, කොහොමද අපි මේවා කල් තබා ගන්න කියන කාරණේ සම්බන්ධයෙන් තමයි මනාව පැහැදිලි කරේ. ඒ නිසා යුපා වෙනුවෙන් යුපා ඇඩ්වෙන්චර් ව්‍යාපෘතිය වෙනුවෙන් විශේෂයෙන්ම ඔබතුමීට ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ මේ සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න දැන් යොමු කරන්න පුළුවන් සහ chat box එකට දාන්නත් පුළුවන්. අපි දැන් කතා කරපු සාකච්ඡාව සම්බන්ධයෙන් දෙවැනි අධ්‍යයනයේ අපි කතා කරපු සාකච්ඡාව සම්බන්ධයෙන් මොන හරි ගැටලු තියෙනවා නම් දැන් කතා කරන්න වෙලාව. අපිට පුළුවන් මේ වෙලාවේ chat box එකේ දාලා තියෙන ප්‍රශ්න වලට ගැටලු ඒකට පිළිතුරු සාකච්ඡා කරන්න. ඒ වගේම විශේෂයෙන්ම මේ වෙලාවේ අපිට පුළුවන් සාමාන්‍යයෙන් අපි එදිනදා ගෙවත්තේදී අපිට විවිධ ප්‍රශ්න විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන් සහ අපි ගෙවත්තේ විවිධ දේවල් වගා කරද්දී අපි ඒ සම්බන්ධයෙන් දරන අදහස් ඊට පස්සේ ගැටලු ප්‍රශ්න සාකච්ඡා කරන්න මේක අවස්ථාවක් කරගන්න පුළුවන්. chat box එකේ එක ප්‍රශ්නයක් දාලා තියෙනවා දියර පොහොර හදන හැටි පොඩ්ඩක් කියන්න පුළුවන්ද කියලා. මම හිතන්නේ දිලින්ට පුළුවන් වෙයි ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න කොහොමද දියර පොහොර හදන්නේ කියලා. අපි ඒ සම්බන්ධයෙන් තමයි දැනුත් කතා කරේ. නමුත් පොඩි පැහැදිලි කිරීමක් කරොත් හොඳයි කියලා හිතෙනවා. දියර පොහොර ගත්තම පොහොර වර්ග ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් මම හදාගන්න පුළුවන් ලෙහෙසි එකක් කියන්නම්. කෙහෙල් පොතු වලින් හදාගන්න පුළුවන් දියර පොහොර එක ගැන පොඩක් කියන්නද? ඒකෙදි කෙහෙල් පොතු අරගෙන කපලා වතුර වල දාලා අපි සතියක් විතර තියලා
ඒක පෙරලා අරගෙන දියර එක අපිට වතුරත් එක්ක තනුක කරලා ගස් වලට යොදා ගන්න පුළුවන්. කොළ වලින් හදන දියර පොහොර එකක් නම් අපි නයිට්‍රජන් බහුලව කොළ තියෙන කොළ ගිනි සීරියාවල් සූර්යකාන්ත ආඩතෝඩ වගේ කොළ අරගෙන ඒවා කෑලි වලට කපලා වතුරේ දාලා තියලා එහෙම පොහොර එකක් හදා ගන්න පුළුවන්. ඒක අපිට කෘමි විකර්ෂකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව තව පොහොර වර්ග තියෙනවා. ගැඩවිල දියර පොහොර, මාළු දියර පොහොර තියෙනවා, පළතුරු දියර පොහොර කියලා තව පොහොර වර්ග තියෙනවා. ඉතින් මේ ගැන අපි අපේ WhatsApp group එකේ ඕන කෙනෙක් ඉන්නවා නම් අහලා දැනගන්න පුළුවන්. ඒකේ අපි ඒ ගැන කියලා තියෙනවා. බොහොම ස්තුතියි දිලිනි. තව මොන හරි ප්‍රශ්න තියෙනවද? මේක තව ප්‍රශ්නයක් තියෙනවනේ අර කුඩා ඉඩමක වගා කරන්න පුළුවන් අල වර්ග මොකක්ද කියලා chat box එකේ. ඒකට ආයි අපි උත්තර කතා කළොත් ඇත්තටම කුඩා ඉඩක අපිට වගා කරගන්න පුළුවන් ඉන්නල ආටිචොක් සහ හුලංකීරිය වගේ අල වර්ග. මොකද ඒවා සාමාන්‍යයෙන් ලොකුවට වැල් යන ඒවා නෙමෙයි. ඒවා පඳුරු ශාක. එතකොට අපිට අවශ්‍ය නම් හාල් බෑග් එකකට පස් ටිකක් පුරවලා අපිට මේවා වගා කරන්න පුළුවන්. ආටිචොක් නම් සමහරක් වෙලාවට අපිට තරමක ලොකු කටක් තියෙන පෝච්චි එක වුණත් අපිට වගා කරන්න පුළුවන්. හුලංකීරිය සහ ඉන්නල කියන ඒවත් කුඩා අල බහින්නේ සහ රයිසෝම් තියෙන්නේ හුලංකීරිය වල. එතකොට මේවත් අපිට බෑග් එකක වගා කරන්න පුළුවන්. ඊට අමතරව අපිට දැන් දන්දිල වගේ අලයක් වගා කරනවා නම් කිලෝ 25ක 50ක වගේ හාල් ගෝනේ තියෙන. ඒ වගේ එකක පුරවලා වැල යන්න හැබැයි ඒකට හොඳ ඉඩක් ලබා දෙන්න ඕනේ. මොකද ඒකේ වැල සාමාන්‍යයෙන් වේගවත් වර්ධනයක් තියෙන සහ ලොකුවට වර්ධනය වෙනවා උඩ මේ කොළ පත්‍ර තියෙන කොටස. ඒ වගේ ආධාරකයක් සපයලා අපිට ඒක මේන්ටේන් කරන්න, ඒ කියන්නේ පවත්වා ගන්න පුළුවන් නම් දන්දිල වගේ එකක් වුණත් අපිට පොහොර බෑග් එකේම නැත්නම් හාල් බෑග් වල වගා කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දන්දිල අලයක් හැදෙනකොට කිලෝග්‍රෑම් 8 7 10 වගේ ඒ වගේ බරකට උනත් යන්න පුළුවන්. ඒ හින්දා සාමාන්‍යයෙන් ලොකු ඉඩක් තියෙන බෑග් එකක් තමයි ඒ වගේ එකට යොදා ගන්නවා නම් යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ තව ප්‍රශ්නයක් තියෙනවා අල සම්බන්ධව. අපිරිසිදු ජලය සහිත සබන් ජලය වගේ පවතින ස්ථානවල තියෙන අල වර්ග ආහාරයට ගන්න එක ප්‍රශ්නයක් නැද්ද? ඇත්තටම දැන් එතන ගොඩක් වතුර තියෙනවා නම් සහ සාමාන්‍යයෙන් දැන් සබන් නම් එච්චර ප්‍රශ්නයක් නැහැ. ඊට අර රසායනික ද්‍රව්‍ය අනවශ්‍ය ඒ විදිහට බැහැර වෙන අපද්‍රව්‍ය බැහැර වෙන තැන් තියෙනවනේ. ඒ වගේ තැන්වල නම් අල තියෙන අල ආහාරයට ගන්න එක ප්‍රශ්නයක්. මොකද එතකොට අනවශ්‍ය අර ලෙඩ් වගේ සංයෝග මේවට අවශෝෂණය කරගන්නවා. එතකොට ඒවා අපේ ඇඟේ තම්පත් වෙනවා බැරලෝහ වගේ ඒවා. එතකොට ඒක හොඳ නැහැ. නමුත් සබන් එක ගොඩක් වෙලාවට ලොකු වතුර ප්‍රමාණයක් අපි නාන තැනක වගේ වතුර යන තැනක් ගැන මේ කතා කරනවා ඇත්තේ. ඒ වගේ තැනක තියෙන එක ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ එකක් ආහාරයට ගන්න එක. ඒ ටික තමයි අල සම්බන්ධ නම් chat box එකේ තියෙන ප්‍රශ්න. තව ප්‍රශ්න තියෙනවද? මට පොඩි ගැටලුවක් තියෙනවා. මට දැනගන්න ඕන දැන් අපි මේ ඇත්තටම දැන් මගේ ගෙවල් හඟුරන්කේද අපි මම සමහර දැන් බීනාවේ කියපු මේ අල වර්ග ගැන ඇත්තටම මම සමහර දේවල් ගැන අහලා තිබුණේ නැහැ. එනකොට දැන් ඔය ඉන්නල අලකොළ වගේ හිඟුරල වගේ ඒවා එහෙ හඟුරන්ගෙත හැදෙනවා. මට දැනගන්න ඕන දැන් මේ කියන අල වර්ග ලංකාවේ ඕන තැනක හැදෙනවද? එහෙම දේශගුණික ප්‍රශ්නයක් නැද්ද? නැත්නම් සමහර වෙලාවට දැන් වතුර වැඩියෙන් දාන්න ඕනද? එහෙම නැත්නම් වේලි කාල ගුණයක් තියෙන්න ඕනද? එහෙම දේශගුණික ප්‍රශ්නයක් තියෙනවද? එහෙම එකක් නැද්ද? ගොඩක් වෙලාවට වියලි කාල ගුණයක් තියෙන ඒ වගේ තැන්වල තමයි මේ අල හොඳට හැදෙන්නේ. ඒ කියන්නේ අල බැහැලා හොඳට හැදෙන්නේ. ඒ වුණාට අපිට තෙත් කලාපීයවත් මේව හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අතරමැදි කලාපයේ තමයි තවත් මේ කියන්නේ ගොඩක් වෙලාවට මේ වර්ධනය වෙන ඒවා ඔය වාණිජ මට්ටමින් වගා කරනවා අතරමැදි කලාපවල සහ වියලි කලාපයේ. ඒ වුණාට දැන් අපිට අවශ්‍ය නම් ඒ කියන්නේ ගෙවත්තේ අපි මහා පරිමාණයෙන් නෙමෙයි කරන්නේ. එතකොට අපිට ගෙවත්තේ මේ වගේ වැලක් වවාගෙන අපේ පවුලේ පරිභෝජනයට ඒකෙන් ලැබෙන ඵලදාව ප්‍රමාණවත්. ඒ හින්දා අල අපිට වගා කරන්න පුළුවන් විශේෂ දේශගුණික තත්ත්ව කියලා කියන්නේ අර අපි කතා කරා වගේ කිරියල වලට
ගොඩක් අවුව තියෙන තැන්වල මේවා වගා කරන්න බෑ. ඒක හෙවන ප්‍රිය ශාකයක්. ඒ හින්දා අපිට කිරියාල වගේ වගා කරනවා නම් හෙවන තැනක වගා කරන්න ඕනේ. ඊට අමතරව දැන් දන්දිල වගේ එකක් අපි වගා කරනවා නම් සාමාන්‍යයෙන් ඒක අවුව වැටෙන තැනක වගේ තියෙනවා නම් ගොඩක් හොඳයි. ඒ වගේ තියෙනවා. අපිට ගෙදරක වුණත් දැන් ලොකුවට අවුව වැටෙන්නේ නැහැනේ. දැන් ඔය සමහරක් වෙලාවට හුලං කීරිය වගේ එකක් වුණත් සාමාන්‍ය ඉරේලියක් තියෙන සෙවන හොඳටම හෙවන නෙමෙයි සාමාන්‍ය ඉරේලියක් තියෙන ප්‍රදේශ තැනක වුණත් අපිට වගා කරන්න පුළුවන්. ඇත්තට මේවා අර හොඳම පළදාවක් අරගෙන මේගොල්ලන්ට අර හොඳම කන්ඩිෂන්ස් හම්බෙන්නේ අර අතරමැදි කලාපේ සහ වියලි කලාපවල වල. ඒ වුණාට අපිට සාමාන්‍යයෙන් තෙත් කලාපේත් වගා කරගන්න පුළුවන්. දැන් ඕන මාලයක් අර ඕන අනවශ්‍ය විදිහට වතුර එකතු වෙන තැන්වල ඒ වගේ තැන්වල වගා කරන්න පුළුවන් කොහිල වගේ දේවල්. මොකද ඒක උරුත්තු දෙනවා. නමුත් අර වතුර නිතරම එකතු වෙන තැනක වගේ වගා කරන්න හොඳ නැහැ මේ යාල. මොකද වතුර බැහැලා යන තැනක තමයි නැත්තම් අර වර්ධනයට ඒ කියන්නේ ගොඩක් වෙලාවට එක්ක මේ මුලක් තමයි වර්ධනය වෙන්නේ අලයක් විදිහට. එහෙම නැත්තම් කඳක්. එතකොට මේ වර්ධනය වෙන්නේ නැහැ. ඒක ඒ කියන්නේ පැලේ මැරෙනවා. සාමාන්‍ය මුලක් වගේ නම් ශ්වසනය කරන්න අවශ්‍යයි. ඔක්සිජන් ලැබෙන්න ඕනේ. එතකොට ඒ අර වතුර එකතු වෙලා නිකන් ගම් වතුර වගේ එහෙම නැත්තම් තියෙන තත්ත්වයක් නම් තියෙන්නේ ඒක පැලේට හොඳ නැහැ. ඒ කියන්නේ අල බහින එක කෙසේ වෙතත් පැලේ මැරෙන්න පුළුවන්. ඒ වගේ ඔක්සිජන් අඩු තත්ත්වයක් පස යට තිබ්බොත්. ඒ කියන්නේ වතුර ගොඩක් එකතු වෙන තැන්වල මේ වගේ අල වගා කරන්න එපා. හිම වගා කරනවා නම් සුදුසු අල තියෙනවා. කොහිල වගේ දේවල් තමයි ඒවට ගොඩක් සුදුසු වෙන්නේ. ඕකේ බොහොම ස්තුතියි. මම හිතන්නේ අපි අද කතා කරපු දෙවන සාකච්ඡාව සම්බන්ධයෙන් එහෙම නැත්නම් අපේ දේවත්ව නිදානයක් කරගන්න එක සම්බන්ධයෙන් මොන හරි වෙන ගැටලු තියෙනවා නම් ඔබට පුළුවන් විපා ඇඩ්වෙන්චර් අපේ WhatsApp group එකට සම්බන්ධ වෙන්න. ඊට පස්සේ ඔබට පුළුවන් ඔබේ ප්‍රශ්න ඔබේ ගැටලු අදහස් අප වෙත යොමු කරන්න. ඒ වගේම අද දවසේ වැඩසටහන වෙනුවෙන් අංශාත්පත්‍ය ලබා දීම සම්බන්ධයෙන් වෛද්‍ය මනෝජා පෙරේරා මතින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විපා ඇඩ්වෙන්චර් ව්‍යාපෘතියේ සියලුම සම්බන්ධීකරණ කමිටුවේ සියලුම සමාජික මහත්ම මහත්මීන්ට සහෝදර සහෝදරයන්ට ස්තුතිවන්ත වෙනවා. අද දවසේ මේ වැඩසටහන මේ විදිහට සංවිධානය කිරීම සම්බන්ධයෙන් මම හිතන්නේ ඉදිරියටත් අපිට පුළුවන් අපේ ගෙවත්ත නිදහනයක් කරගන්න ආකාරය සම්බන්ධයෙන් එහෙම නැත්නම් අපි අපේ එදිනදා අපට අවශ්‍ය දේවල් අපේ ගෙවත් විදිහම හදලා අපි කොහොමද ආහාරයට ගන්න කියන එක සම්බන්ධයෙන් අපිට ඉදිරියේදී කතා කරන්න අවස්ථා තියෙනවා. සහ අපි මේ සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි වැඩසටහන අවසන් කරන්න වෙලාව මේක. ඒ නිසා මම වැඩසටහන අවසන් කිරීම සඳහා ආරාධනා කරනවා වෛද්‍ය ආසිරි කරුණානායක මහත්මයාට සහ මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් යුපා ඇඩ්වෙන්චර් කමිටුවේ ව්‍යාපෘති කමිටුවේ සියලුම සමාජික මහත්ම මහත්මීන්ට ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි සේනක. මම හිතන්නේ යුපා ඇඩ්වෙන්චර් ප්‍රජාව නියෝජනය කළා අද දවසේදී සේනක රසවත් සාකච්ඡාවක් මෙහෙව්වා. ඉතින් මේ අද දවස් සම්බන්ධ වුණ හැමෝටම ස්තුතියි. මම හිතන්නේ අද මේ දිලිනි වීණාවි කතා කරපු දේවල් එක්ක වගාව සම්බන්ධයෙන් අපේ දැනුම සෑහෙන වර්ධනය වුණා, අවබෝධයක් ඇති වුණා. අපි නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. ඉතින් මම හිතන්නේ අපි මේ දැනුම බෙදා ගන්න ඕන, අපි අසල්වැසියන්ට කියලා දෙන්න ඕන, යාළුවන්ට කියලා දෙන්න ඕන. ඉතින් අද ඉගෙනගත්ත දේවල් එක්ක බීජ පැල බෙදා ගමු, හුවමාරු කරගමු. අපි යූපා අපේ සංවත්සරයත් එක්ක දැනට තියෙන යෝජනාව තමයි අපි හම්බෙලා බීජ පැල බෙදාගමු කියලා. එතකොට ඒක ගැන ඉස්සරහට අපි මේ යුපා ඇඩ්වෙන්චර් chat එක හරහා දැනුවත් කිරීමක් කරන්නම්. ඒ වගේම තමයි මේ වෙද්දි chat එකට add නොවුණු අය ඉන්නවා නම් chat box එකේ මේ වෙද්දි link එක දාලා තියෙනවා. ඒක හරහා අපේ යුපා ඇඩ්වෙන්චර් chat එකට add වෙන්න පුළුවන්. ඒ වගේම තමයි යුපා FB page එක හරහා අපේ කලින් පළ කරපු ලිපි වලටත් පිවිසෙන්න පුළුවන්. ඉතින් අද දවසේදී සම්බන්ධ වුණ හැමෝටම නැවතත් ස්තුති කරනවා. ඉතින් ඉස්සරහටත් ආයම මේ වගේ රසවත් සාකච්ඡාවකින් හම්බෙමු. බොහොම ස්තුතියි.